සියලුම ආතරයිටිස් රෝග සඳහා රාජපුර හන්දි තෙල ඔබ සුවෙන් තබයි. ශ්‍රද්ධා රූපවාහිනී 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම භාග්‍ය ධනංජය කොල්ල ප්‍රථම නවධානයේ දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. අකණ්ඩව දෙවන දිනටත් මෙරට දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 4000 ඉක්මවයි. කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි හිටපු මුදල් අමාත්‍යවරයෙකු වූ මංගල සමරවීර මහතා අභාව ප්‍රාප්ත වෙයි. සතිපතා ඔක්සිජන් මෙරටට ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය. ගුරු විදුහල්පති වැටුප් ගැටලුව ගැන ආණ්ඩුවේ තීරණය ලබන සතියේ. අපි ලබන සතියේ නිසකවම කැබිනට් මණ්ඩලයේ තීන්දුව කුමක්ද කියලා කියන එක අපි රටට දැනුම් දෙනවා. ෆයිසර් එන්නත සඳහා ඇමරිකානු ආහාර හා ඖෂධ පරිපාලන ආයතනයේ පූර්ණ අනුමැතිය. මෙරට දෛනික කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඊයේ දිනේද 4000 සීමාව ඉක්මවා ගියා. යනුව ඊයේ අලුතින් කොවිඩ් ආසාදිතයින් 4355ක් වාර්තා වූ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා අද අභාව ප්‍රාප්ත වී තිබෙනවා. හිටපු මුදල් අමාත්‍යවරයෙකු වූ මංගල සමරවීර මහතා කොවිඩ් ආසාදිතව පසුගියදා ප්‍රතිකාර සඳහා පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබුණා. කෙසේ වෙතත් පසුව ඔහු දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. ඒ මහතා මිය යන විට 65 හැවිරිදි වියේ පසු වුණා. ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් 4355 අතරට අලුත් අවුරුදු පොකුරෙන් ආසාදිතයන් 4353ක් සහ විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකුද ඊට ඇතුළත් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එමෙන්ම තවත් කොවිඩ් මරණ 194ක් පෙරේදා සිදු වූ බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් ඊයේ තහවුරු කළා. ඉන් 91 දෙනෙකු පිරිමි පුද්ගලයන් වන අතර 103 දෙනෙකු කාන්තාවන්. මෙම 194 දෙනාගෙන් 145 දෙනෙකු වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් වනවා. එමෙන්ම ඉන් 49 දෙනෙකු වයස අවුරුදු 30ත් 59ත් අතර වයසේ පසුවන්නන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. මේ අතර කළුබෝවිල රෝහලේ මෘත ශරීර තැනින් තැන දමා තිබූ බවට ව්‍යාජ තොරතුරු සමාජ මාධ්‍ය වෙත මුදාහල නුගේගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ව්‍යසනකාරී තත්වයකට සමාජය මුහුණ දී තිබෙන අවස්ථාවක ව්‍යාජ තොරතුරු මිත්‍යා තොරතුරු සමාජගත කිරීමෙන් වළකින ලෙස අපි සියලුම පුද්ගලයන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. ඒ වගේම එවැනි පුද්ගලයන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ලබනවා. මේ අතර චීනයේ නිෂ්පාදිත සයිනෝෆාර්ම් එන්නත් මාත්‍රා තවත් මිලියනයක් අද අලුයම දිවයිනට රැගෙන එනු ලැබුවා. චීනයේ බීජිං නුවර සිට එන්නත් ඔගේ රැගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානය අද අලුයම 5:09ට කටුනායක ගුවන් තොටුපළ වෙත ළඟා වූ බවටයි අප ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කළේ. කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය සඳහන් කළේ තවත් මාත්‍රා මිලියන 2ක් මේ මාස අගදී දෙවයිනට ලැබීමට නියමිත බවයි. ඒ අනුව අද ලැබුණු සයිනෝෆාර්ම් එන්නත් මාත්‍රා තොගයත් සමග ශ්‍රී ලංකාවට හිමි වී ඇති මුළු සයිනෝෆාර්ම් එන්නත් මාත්‍රා සංඛ්‍යාව මිලියන 15.7ක් දක්වා ඉහළ යනු ඇති. මේ අතර කොළඹ පිටකොටුව ප්‍රදේශයේ සැරිසරන යාචකයන් 100ක ප්‍රමාණයක් තෝරා ගනිමින් එන්නත්කරණය සිදු කිරීම අද ගුණසිංහපුර ප්‍රදේශයේදී සිදු කෙරුණා. ඉදිරියේ ඇතිවිය හැකි ප්‍රභේද මේ එන්නත් වලට ප්‍රතිරෝධයක් දක්වන්න පුළුවන්. මේ අද එන්නත්කරණයෙන් මේ ඩෙල්ටා ප්‍රභේදයෙන් සිදුවන මේ රැල්ල පාලනය කරගත්තත් ඊළඟ අවධියේදී එන්නත්කරණයට ප්‍රතිරෝධය දක්වන තවත් ප්‍රභේද ඇවිල්ලා මීට වඩා දරුණු තත්වයකට යන්න පුළුවන්. ඒත් එක්ක මරණ අනුපාතය ගත්තත් මුල් අවධියට වඩා ඊළඟ අවධියේදී සිදුවුණු මරණ ප්‍රමාණය වැඩි. අද වෙනකොට ඔබ දන්නවා සිදුවන මරණ ප්‍රමාණය මේ ඩෙල්ටා ප්‍රභේදයත් එක්ක ඉතාමත් ඉහළ අගයක් ගන්නවා. ඒතකොට මේ කාරණේ පැහැදිලි කරගෙන අපි කටයුතු කරේ නැත්නම් අසනි රැල්ලක් වළක්ව ගන්න වෙන්නේ. මේ වන විට කොවිඩ් වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව 40,028ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 3,46,767ක් ලෙසයි.
කොවිඩ් වෛරසය ආසාදනය වීමත් සමග දරුවන් සම්බන්ධයෙන් ඉතා බරපතල අනතුරුදායක තත්ත්වයක් මතුවී තිබෙන බව රිජ්ජු ආර්යා ළමාරෝහලේ විශේෂඥ වෛද්‍ය නලින් කිදුලත්ත මහතා අද ප්‍රකාශ කළා. කොවිඩ් වෛරසය ආසාදනය වූ දරුවෙකුට හයිෆෝබියා නැමැති මෙම රෝගී තත්ත්වය මතුවිය හැකි බව රිජ්වේ ආර්යා ළමාරෝහලේ දැඩිසත්කාර ඒකකයේ භාර විශේෂඥ වෛද්‍ය නලින් කිතුලත්ත මහතා ප්‍රකාශ කළා. මෙහිදී සිදුවන්නේ දරුවෙකුගේ කොවිඩ් රෝගී තත්ත්වය සුව අතටපත් වූ පසු සාමාන්‍ය පරිදි කටයුතු කිරීමේදී සෙල්ලම් කිරීමේදී නොදැනුවත්වම රුධිරයේ ඔක්සිජන් මට්ටම අඩුවීමයි. සාමාන්‍යයෙන් රුධිරයේ ඔක්සිජන් ප්‍රමාණය අඩුවීමේදී හුස්ම ගැනීමේ අපහසුව, කතා කිරීමේ අපහසුව ආදිය පෙන්නුම් කළද මෙම රෝගී තත්ත්වයේදී එලෙස පූර්ව ලක්ෂණ මතු නොවන බවයි කිතුලත්ත මහතා පැවසුවේ. ඒ වගේම මීටත් වඩා දරුණු තත්ත්වයක් සමහර වෙලාවට ඔක්සිජන් මට්ටම අඩු නොවෙන්නත් කලින්. නමුත් උපැන්න ඇවිදිනකොට විතරක් ඔක්සිජන් අඩු වෙන තත්ත්වයකුත් මේ කොරෝනා වල සම්බන්ධ වෙලා තියෙනවා. ඒක අපි හඳුන්වනවා රෝග ලක්ෂණ නොපෙන්වන නියුමෝනියා කියලා. මේ උත්තරේ දරුවාට කොරෝනා තියෙනවා නම් අනිවාර්යයෙන්ම විවේකය අත්‍යවශ්‍යයි. හැකියාවක් තියෙනවා නම් දවසකට වරක් හෝ ඔක්සිජන් මට්ටම පරීක්ෂා කර බැලීමට. හරියටම කියනවා නම් දවසට දෙවරක් උත්තරේ ඔක්සිජන් මට්ටම පරීක්ෂා කරලා බලන්න පුළුවන් නම් හොඳයි. පරීක්ෂා කරලා බලලා සාමාන්‍යයෙන් පොඩි මහන්සි වීමකට පස්සේ සෙල්ලම් කරලා ආවට පස්සේ ඔක්සිජන් මට්ටම 94ට වඩා අඩු වෙනවා නම් එහෙම නැත්නම් විවේකීව ඉන්න දරුවෙක්ගේ ඔක්සිජන් මට්ටම 96ට වඩා අඩු වෙනවා නම් අනිවාර්යෙන්ම ඒ දරුවාව රෝහල් ගත කළ යුතුයි. මොකද ඒක තමයි අපි මූලික අවධිය කියලා හඳුන්වන්නේ මෙන්න මේ රෝග ලක්ෂණ නොපෙන්වන නියුමෝනියා තත්ත්වය. මේ අවධියදී අපි අඳුරගත්තොත් අපට ප්‍රතිකාර කිරීමේ පහසුවක් තියෙනවා. කොවිඩ් වසංගතයෙන් ආරක්ෂා වීම සඳහා මනා ප්‍රතිශක්තියක් පවත්වා ගැනීමට නිසි ආහාර පුරුදු අත්‍යවශ්‍ය බව පෝෂණ වේදය පිළිබඳ මහාචාර්ය විශේෂඥ වෛද්‍ය රනිල් ජයවර්ධන මහතා සඳහන් කළා. කොවිඩ් කියන ලෙඩ හැදෙන වෛරසයක් නිසා අපේ තියෙන එකම විසඳුම අපේ තියෙන ප්‍රතිශක්තිය වැඩි කිරීම පමණයි. ප්‍රතිශක්තිය වැඩි කරගන්න මේ ලෝකේ කිසිම අලුත් බෙහෙතක්වත් නැත්නම් විශේෂ විටමින් එකක්වත් නැහැ. ඒතර ප්‍රධාන දේ තමයි අපේ තියෙන සාමාන්‍ය පුරුදු හොඳට තියා ගැනීම. පළවෙනි සාමාන්‍ය පුරුදු තමයි ආහාර පුරුදු. අපි කොච්චර වතුර පාවිච්චි කරනවද? ඊළඟ තමයි හොඳ නිින්ද. අපිට අවශ්‍ය ව්‍යායාම ප්‍රමාණය කරනවද කියන එක. අවසාන වශයෙන් අපේ මානසික සෞඛ්‍ය පාව බලපානවා මේක. පළවෙනි දේ තමයි නොනවදවා උදේ ආහාර වේල, දවල් ආහාර වේල, රාත්‍රී ආහාර වේල වෙනවද විදිහටම ගන්න. දැන් කට්ටිය පහුවල හැරෙන්නේ. සමහරට උදේ ආහාර වේල උයන්නේ නැත, උදේ ආහාර වේල ගන්න නැතු ඉන්න. සමහර අය බර අඩු කිරීම සඳහා ආහාර වේල අඩු කරලා තියෙනවා මේ වෙලේ. ඒ වගේම අනිත් පැත්තක් දැකලා තියෙනවා. වෙනතට වඩා ගෙදර ඉන්න හින්දා වැඩිපුර ආහාර වේල ගන්නවා. වෙනදා කිටි ගන්න ආහාර වේලට ලොකු ආහාර වේල ගන්නවා. මේක තමයි පළවෙනිම වළක්වන දේ අවශ්‍ය දේ ප්‍රධාන ආහාර වේල තුන ගන්න. අපේ ආහාර වේලවල ප්‍රධානව තියෙන්න ඕනේ පිෂ්ඨය සහිත ආහාර. දැන් අපි පිෂ්ඨයෙන් අපි ප්‍රතිශක්තිය වැඩිවීමක් වෙන්නේ නැහැ. ඒක අපි ගන්න ශක්තිය ලබාගෙන. ප්‍රතිශක්තියට අවශ්‍ය දේවල් හම්බ වෙන්නේ විටමින් මිනරල් කියන දේවල්. ඒව ලැබෙන්නේ එළවලු පළතුරු වලින් තමයි. ඊළඟ දේ තමයි පළතුරු. ටිකක් කනගාටු කියන්නේ ලංකාවේ රටේ හරිම අඩුවෙන් පළතුරු කන්නේ. සාමාන්‍යයෙන් දවසට එක පළතුරක් කන්න නැති ප්‍රමාණය 70%ක් විතර ලංකාවේ ඉන්නවා. ඒක තමයි දෙවෙනි දේ. තුන්වෙනි දේ තමයි මේ වගේ වෛරසයකින් අපිට ජය ගන්න අවශ්‍ය නම් අපිට ප්‍රෝටීන් අත්‍යවශ්‍යයි. ඒ වගේම තමයි විශේෂ හොඳ කෑමක්වත් නරක කෑමක්වත් නැහැ කියලා මට අන්තිමට කියන්න තියෙනවා. කොරෝනා වලට වැඩි ගාණක් දීලා කිසිම විටමින් එකක්වත් කිසිම අපි ගන්නේ සිරප් එකක්වත් කිසිම දෙයක් ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම අතර මේකෙන් තව දෙයක් මට කියන්න ගත්තොත් තූලතාවයේ දියවැඩියාවේ හැම එකම මේකට තියෙන ප්‍රධාන ප්‍රශ්න. ඒ කියන්නේ වැඩිම කොරෝනා රෝගීන් ජීවිතක්ෂරපත් වෙන්නේ ලංකාවේ පවා වෙනත් දෙක ගත්ත රෝගීන් ජීවිතක්ෂරපත් වුණා කියලා ඒගොල්ලෝ ඇත්තටම සංකුලතාව තිබ්බ හින්දා. මේ සංකුලතාව ප්‍රධානම ප්‍රශ්නේ අපිට මේ කොරෝනා වලින් අපේ ජීවිතක්ෂරපත් වෙනවා. ඒතර මේ අවස්ථාවේ අපි ඒවට බෙහෙත් ගැනීම සහ ඒවට අනුරූපව ආහාර ගැනීමත් ගොඩාක් වැදගත්. කොවිඩ් වෛරසයට එරෙහි ඉහළම ප්‍රතිචාරයක් දක්වන ෆයිසර් බයොන්ටෙක් කොවිඩ් එන්නත සඳහා ඇමරිකානු ආහාර ඖෂධ පරිපාලන ආයතනයේ පූර්ණ අනුමැතිය හිමි වී තිබෙනවා. ෆයිසර් බයෝ එන්ටෙක් කොවිඩ් මර්ධන එන්නත සඳහා ඇමරිකානු ආහාර හා ඖෂධ පාලන අධිකාරිය ඊයේ පූර්ණ අනුමැතිය ලබා දී තිබෙනවා. විදේශ මාධ්‍ය වාර්තා කළේ ඇමරිකානු ආහාර හා ඖෂධ පාලන අධිකාරියේ පූර්ණ අනුමැතිය හිමි වූ පළමු කොවිඩ් මර්ධන එන්නත බවට ෆයිසර් බයෝ එන්ටෙක් එන්නත පත්ව ඇති බවයි. ඒ අනුව වයස අවුරුදු 16 ඉක්ම වූ සියලුම පුද්ගලයන් සඳහා මෙම එන්නත ලබා දීමට හැකියාව පවතින බවද එරට සෞඛ්‍ය අංශය පෙන්වා දෙනවා. ඉකුතු දෙසැම්බර් මැදභාගයේදී ෆයිසර් එන්නත ඇමරිකාවේ වයස අවුරුදු 16ට වැඩි අයට හදිසි භාවිතය සඳහා එරට ආහාර හා ඖෂධ පාලන අධිකාරිය අනුමැතිය ලබා දී තිබුණා. පසුව එම වයස් සීමාව අවුරුදු 12ක් පහළ දෙමු බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. කෙසේ වෙතත් වයස අවුරුදු 12ත් 15ත් අතර අයට මෙම එන්නත ලබා දීම සඳහා පූර්ණ අනුමැතිය තවමත් හිමි වී නොමැති බවද එරට මාධ්‍ය අවධාරණය කර තිබෙනවා.
මේ අතර ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් නවසීලන්තේ පුරා පනවා ඇති නිරෝධායන සීමාවන් තවදුරටත් දීර්ඝ කිරීමට අගමැතිනි ජසින්ඩා ආඩන් තීරණය කර තිබෙනවා. ඒ අනුව නවසීලන්තේ පුරා ක්‍රියාත්මක නිරෝධායන සීමාවන් අගෝස්තු මාස 27 වනදා දක්වා දින 3කින් දීර්ඝ කෙරෙනු ඇති. එමෙන්ම එරට වත්මන් කොවිඩ් ව්‍යාප්තියේ කේන්ද්‍රස්ථානය වන ඕක්ලන්ඩ් නුවර නිරෝධායන කාල සීමාවන් ලබන 31 වනදා දක්වා දීර්ඝ කර ඇති බවයි වාර්තා වන්නේ. නවසීලන්තෙන් ඊයේ දිනේදීද නව ආසාදිතයන් 35 දෙනෙකු හඳුනා ගැනුණු අතර ඒ අනුව නව කොවිඩ් පොකුරේ ආසාදිතයන් සංඛ්‍යාව 107ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර වසර එකහමාරකට පසු ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ උසස් අධ්‍යාපනය සඳහා වන පාසල් ඊයේ සිට නැවත විවෘත කරනු ලැබුවා. ඒ දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලවයි. පාසල්වල අධ්‍යයන කටයුතු සඳහා පැමිණෙන සියලු ගුරුවරුන් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන සිටිය යුතු අතර ඇන්ටිජන් පරීක්ෂණයකින් ඔවුන් ආසාදිතයන් නොවන බවටද තහවුරු කිරීම අනිවාර්ය විය යුතු බවටයි එරට සෞඛ්‍යංශ අවධාරණය කර ඇත්තේ. මෙරට ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන් සඳහා අවශ්‍ය සායනික ඔක්සිජන් ලීටර ලක්ෂ 3 බැගින් සතිපතා ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවා. මේ අද දැනුම් දුන් තවත් කැබිනට් තීරණ කිහිපයක්. ශ්‍රී ලංකාවේ මේ දිනවල ඔක්සිජන් භාවිතයේ රෝගීන් වෙනුවෙන් කොරෝනා තත්ත්වෙන් පෙළෙන ක්‍රමික වැඩිවීමක් පෙන්눔 කරනවා. ඒ නිසා එම තත්ත්වයන්ට මුහුණ දීම සඳහා සතිපතා ඔක්සිජන් ලීටර ලක්ෂ 3ක් සතිපතා ආනයනය කරන්නට අවශ්‍ය අනුමැතිය කැබිනට් මණ්ඩලය මගින් ලබා දීලා තිබෙනවා. ගරු අගමැතිතුමා කැබිනට් මණ්ඩලයට යෝජනා කරා අගෝස්තු මාසයේ සියලුම කැබිනට් ඇමතුරුන්ගේ වැටුප කොවිඩ් අරමුදලට බැර කළ යුතුයි කියලා. ඒකමතිකව විවාදකින් තොරව කැබිනට් මණ්ඩලය එය අනුමත කරනු ලැබුවා. කිසිදු වෙලාවක රාජ්‍ය තුළ ඉන්න පුද්ගලික හෝ රාජ්‍යාංශයේ කිසිදු සේවකයෙක්ගේ වැටුප් කප්පාදු කරන්නට රජය කිසිම දේශපාලඥයෙක් යෝජනා කළා නැහැ. ඉල්ලීම් කළා තියෙනවා. සමනල වැව ජල කාන්දුවක් තිබෙන බව අපි සියලු දෙනාම දන්න කාරණාවක්. මේ කාන්දු වීම පතුලේ තිබෙන හුණුගල්රයේ ගැටලු නිසාවෙන් දීර්ඝව සිදුවෙන බව අධ්‍යයනය කළා තියෙනවා. ඒ නිසා වාර්ෂිකව විදුලි ජනන ධාරිතාව ගිගවොට් පැය 405ක් වන සමනල වැව ගිගවොට් පැය 70කින් අඩු වෙලා තියෙනවා. ඒ නිසා කැබිනට් මණ්ඩලය තීන්දුව කරා මේක පූර්ණ පරීක්ෂාවට ලක් කිරීමෙන් පස්සේ විදුලි බල මණ්ඩලය ලවා විශේෂ ව්‍යාපෘතියක් විදියට මේක නිම කරලා විදුලි ජනන ධාරිතාව වැඩි කරගන්නට කටයුතු කරන්නට ඕනේ කියලා. සෞඛ්‍ය අමාත්‍යවරයා හැටියට ගරු කෙහෙලිය රඹුක්වැල්ල මැතිතුමන් විසින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුවෙන් අතිරේක මූල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීමේ යෝජනාවකට කැබිනට් අනුමැතිය ලබා දීලා තිබෙනවා. තවත් ඇමරිකානු ඩොලර් මිලියන 125ක් අතිරේක මූල්‍යකරණයක් සලසා දීමට ආසියානු සංවර්ධන බැංකුව ඉදිරිපත් වෙලා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ආසියානු සංවර්ධන බැංකුව සමග සාකච්ඡා කොට මෙම යෝජනා ඉදිරියට ගෙන යාම පිණිස කැබිනට් අනුමැතිය ලබා දීලා තිබෙනවා. රජයට අයත් මෝටර් වාහන සංඛ්‍යාව පිළිබඳ පළවෙනි වතාවට ඉතාම වැදගත් සමීක්ෂණයක් කළා තිබුණා. ඒ අනුව සියලු වාහනවල එකතුව 82194ක් තියෙනවා. මෙයින් 5533ක් ධාවනය කළ නොහැකි මට්ටමින් තියෙන ඒවා රාජ්‍ය ආයතනවල ගොඩ ගහලා පොකුරු මට්ටමින් තියෙන බව වාර්තා වෙලා තියෙනවා. ඒ නිසා කැබිනට් මණ්ඩලය තීන්දුව කරා අලුත් වැඩියා කළ හැකි සියලුම වාහන රජයේ ආයතනවල අලුත් වැඩියා කරන්නට අලුත් වැඩියා කිරීමට නොහැකි වාහන මෝටර් කාර්මික විද්‍යාව සම්බන්ධයෙන් අධ්‍යයනයක යෙදෙන රටපුරා ඉන්න තිබුණු මධ්‍යස්ථානවල දරුවන්ගේ පරිශීලනය සඳහා ඒ ලබා දෙන්නටත් තීන්දුවක් ගනු ලැබුවා. මේ අතර ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය පිළිබඳ කැබිනට් මණ්ඩල තීන්දුව ලබන සතියේ දැනුම් දෙන බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලසලා පෙරුම් මහතා සඳහන් කළේ. කිසිවෙකුට බැහැර කරන්න බෑ කොවිඩ් වසංගතයෙන් අරපතල ඔත්පල වීම සිද්ධ වෙලා තියෙන්නේ මේ රටේ අධ්‍යාපනයට මේ රටේ දරුවන්ට බව. ඒ නිසා අපි ඊටාම උනන්දුවෙන් මේක හොයලා බලලා වාර්තාව සකස් කරා. ඊයේ කැබිනට් මණ්ඩලයේ පැයකට ආසන්න කාලයක් මේක සාකච්ඡා කරා. ඒ සාකච්ඡාවේ ඉතුරු භාගය ලබන සතියේ කල් දැම්මා. මොකද තවත් ආයතන රාශියක නිරීක්ෂණ ගත යුතුව තියෙනවා. අපි ලබන සතියේ නිසකවම කැබිනට් මණ්ඩලයේ තීන්දුව කුමක්ද කියලා කියන එක අපි රටට දැනුම් දෙනවා. අද සහ හෙට යන දෙදින තුල දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තැබීමට රජය තීරණය කර තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේ තොග වෙළඳාම සඳහා පමණක් අද සහ හෙට යන දින දෙක තුල ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තැබෙන බවයි. ඒ අනුව ගොවීන්ට සිය අස්වැන්න අද සහ හෙට යන දෙදින තුල ආර්ථික මධ්‍යස්ථාන වෙත රැගෙන ඒමට හැකියාව පවතින බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය අද අලුයම 4 වන විට විවෘත කිරීමත් සමග අති විශාල ගොවින් පිරිසක් තම අස්වැනු අලුය කිරීම සඳහා රැගෙන විත් තිබුණු අතර එළවලු මිලදී ගැනීම සඳහාද දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම විශාල ව්‍යාපාරිකයන් පිරිසක් පැමිණ තිබුණා.
ආර්ථික මධ්‍යස්ථාන විවෘතව පවතින බැවින් කොළඹ දිස්ත්‍රික්කයේ ජංගම වෙළඳුන් සඳහා අද දිනේ භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව ලබා දී ඇති බවද කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා සඳහන් කළා. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ කිසිදු ජංගම වෙළෙන්දෙකුට මාර්ගය අසල තබාගෙන වෙළඳාම් කිරීම තහනම් වන බවයි. තමන්ට නියමිත ප්‍රදේශයෙන් බැහැරව වෙළඳාම් කටයුතු වල යෙදෙන වෙළඳුන් සම්බන්ධයෙන් නීති මගින් කටයුතු කරන බවද කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පැවසුවා. වැඩි මිලට සහ අඩු බරට භාණ්ඩ අලෙවි කරන වෙළඳුන් වැටලීම සඳහාද පියවර ගන්නා බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. සැදැහැතියන්ගේ ගෞරවය සඳහා දිවයින පුරා වැඩම කරවන්නට යෙදුණු සඳහිරු සෑයේ චූඩාමාණික්කය සහ කොත්වහන්සේ කළුතර බෝධි පරිශ්‍රයේ තැන්පත් කර තිබෙනවා. ඒ අනුව අද දිනේදී දැඩි සෞඛ්‍ය ආරක්ෂණ මාර්ගෝපදේශයන්ට යටත්ව ගරුතර මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් නිසි ගෞරව මැදියේ සඳහිරු සෑයේ චූඩාමාණික්කය සහ කොත්වහන්සේ වෙනුවෙන් ආගමික වතාවත් පවත්වන්නට යෙදුණා. පිරිවෙන් අධ්‍යාපනය නගා සිටුවීමේ අරමුණ ඇතිව මහනුවර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් දිස්ත්‍රික්කයේ පිරිවෙන් 5ක් සඳහා මුදල් පරිත්‍යාග කිරීම ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සහ දහම් පාසල් සහ පිරිවෙන් නගා සිටුවීමේ රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මහතා විසින් අද සිදු කරනු ලැබුවා. ඒ අනුව හල්ලොළුව ශ්‍රී සාරානාථ ධම්ම මහා පිරිවෙන, පැණිදෙනිය ශ්‍රී භාරතී විද්‍යා පිරිවෙන, දංගොල්ල ශ්‍රී විමල ධම්ම පිරිවෙන, කැටවල ශ්‍රී ධර්මරාජ මූලික පිරිවෙන සහ ශ්‍රී ජිනේන්ද්‍රාරාම විද්‍යාලෝක පිරිවෙන යන පිරිවෙන් සඳහායි මෙලෙස මුදල් පරිත්‍යාගයන් සිදු කරනු ලැබුවේ. එහිදී එම පිරිවෙන්වල අධ්‍යාපනය ලබන භික්ෂුන් වහන්සේලාගේ අභිවෘද්ධිය උදෙසා මෙන්ම ගොඩනැගිලි අලුත් වැඩියා කිරීමේ අරමුණින් එක් පිරිවෙනක් සඳහා රුපියල් ලක්ෂ 10ක් බැගින් මුදල් පරිත්‍යාග කිරීම සිදු කෙරුණා. දෙස් විදෙස් ආක්‍රමණ හමුවේ සිය ගම්බිම් රැකගන්නට ඈත අතීතයේ පටන් මිනිස්සු ප්‍රයත්න දරුවා. මේ කියන්නේ එකී ප්‍රයත්නයක අතීත සාක්ෂියක් ගැන කතාවක්. ආක්‍රමණ යුද කෝලාහල අද විතරක් නෙවෙයි එදා ඈත අතීතයේත් සිදු වුණා. හුදකලා දූපත් හුදකලා ගම්බිම්වල ස්වදේශික වැසියන් එදත් විදේශික ආක්‍රමණ හමුවේ බුරුතු පිටින් ඝාතනය කෙරුණා. දේශයක නගරයක ආධිපත්‍ය මත මිනිසා බලවතෙකු යයි හංවඩු ගැසෙන තැනටම ගේන්න එදත් අදත් මේ ආක්‍රමණ කියන වචනයට පුළුවන් වුණා. ඒත් ලෝකය ගැන තෙරක් පරක් නොදැන සිටි අතීත වැසියන්ට තමන්ගේ මුළු ලෝකයම වුණේ තමන් උපන් ගමරට. ඒ නිසාම නොයෙක් ආක්‍රමණ හමුවේ ගම්බිම් හැර පලායන්නේ නැතුව දිවි පුදා හෝ තමන්ට ලෝකයක් වූ ගම්බිම් රැකගන්නට අතීත මිනිසුන් පෙළඹුණා. තුර්කියේ ඇනටෝලියා නගරය ක්‍රිස්තු වර්ෂ 4 වන සියවසේ සිට මේ කියන නොයෙක් ආක්‍රමණයන්ට ලක් වූ කලාපයක්. ඒ නිසාම ඇනටෝලියා නගර වැසියන් ජීවත්තුරේ තම ජීවිතය ගැන දැඩි බියකින් ඒ වගේම තමන්ගේ නගරයට එහා තවත් ලෝකයක් තියෙනවායයි නොදත් නිසාත් දිනෙන් දින නොයෙක් ආක්‍රමණයන්ට ලක්වුණු නිසාත් ඔවුන් ඒ සඳහා පිළියම් සොයන්නට වුණා. අවසානයේ ඔවුන්ට ආක්‍රමණයන්ගෙන් බේරී ඉන්න විකල්පය වුණේ ඔවුන්ගේම නගරේ මහපොළව. ඔවුන් තීරණය කළා එල්ලවන ආක්‍රමණ හමුවේ බේරී ඉන්න භූගත නගරයක් සාදන්න. මේ තමයි ඒ භූගත නගරය ඩෙරින්කුයු. එදා ඔවුන් ඉදිකළ මේ ඩෙරින්කුයි නගරය පොළොව මතුපිට සිය ඇනටෝලියා නගරයේ තිබුණු හැම පහසුකමකින්ම සමන්විත වුණා. අඩුවකට තිබුණේ හිරු එළිය විතරයි. 20,000ක් පමණ පිරිසකට ජීවත් විය හැකි වුණු ඩෙරින්කුයි නගරේ එක් භූගත නිවාසයක කාම්බර 2-3කුත් මුළු තැන්ගයක් වගේම ජලය ලබාගන්න භූගත ලිං පවා හාරා තිබෙනවා. ගිනිකඳුවලින් නික්මෙන ලාවා අලු ඩෙරින්කුයි නගරේ බිත්තිවල ආලේප කෙරුණා. ඒ විතරක් නෙවේ ඒ අලු සහ පාෂාණ කොටස් වලින් ඩෙරින්කුයු නගරයේ නිවෙස්වල බිත්ති පවා ඉදිකර තිබෙනවා. ගවයන් අශ්වයන් වැනි සතුන්ට පවා ගමන් කළ හැකි මංමාවත් වගේම ඔවුන් ගාල් කර තබන ස්ථාන පවා මේ නගරයේ ඉදිකර තිබුණා. වැදගත්ම දේ ඩෙරින්කුයු ආක්‍රමණයට එන සතුරන් විනාශ කරන්න විශේෂ උපක්‍රම පවා මේ නගර වැසියන් අතින් නිර්මාණය කෙරෙනවා. ඒ විදියට පොළොව මතුපිට නගරයක් හා සමානවම ඉදිකෙරෙනු ඩෙරින්කුයු එවක ඇනටෝලියානු වැසියන්ට වගේම පසුකාලීනව බොහෝ පිරිසකට ආරක්ෂාව සැපයූ ආරක්ෂිත නගරයක්. ක්‍රිස්තු වර්ෂ 7 වැනි සියවසේදී අරාබි බයිසැන්තියානු යුද්ධවලින් සිවිල් වැසියන් ආරක්ෂා කරගන්න ඩෙරින්කුයි නගරය ඉවහල් වුණා. ක්‍රිස්තු වර්ෂ 14 වන සියවසේදී තිමූර්හි මොංගෝලියානු ආක්‍රමණයන්ගෙන් පවා මිනිසුන් ආරක්ෂා වුණේ ඩෙරින්කුයි නගරේ නිසා. ඉන් පසු සියවස්වලදී කැබ්ඩෝසියානු ග්‍රීකයන් ලෙස හැඳිනුණු වැසියන් ඔටෝමාන් තුර්කවරුන්ගේ හිංසනයන්ගෙන් බේරී සිටියෙත් ඩෙරින්කුයු නගරයේ සැඟවී සිටීමෙන්. මේ විදියට ආක්‍රමණයන්ට එරෙහිව ආරක්ෂාව සැපයූ ඩෙරින්කුයු නගරය මෑත කාලයක් වනතුරුම පොළොව යට සැඟවිලායි තිබුණේ. ඒත් අතීත සාක්ෂි මත කැනීම් වලින් නැවත සොයාගත් ඩෙරින්කුයු
දැන් සංචාරක පාරාදීසයක්. අද එහි යන එන හැම කෙනෙක්ම මේ ඩෙරින්කුයු නගරේ ගෘහ නිර්මාණ ජල තාක්ෂණ මං මාවත දැක මවිත වනවා. ඒත් සමහර විට ඔවුන් නොදැකපු දේවල් බොහෝමයක් තාමත් මේ මහපොළොවේ සැඟවිලා ඇති. ඒ අතර තව දෙයක් ආක්‍රමණ හමුවේ තම නිජබිම දමායනු වෙනුවට එවක ඇනටෝලියානුවන් සිය රාජ්‍ය රැකගත්තා. විසල් භූගත නගරයක් එක්ක විශ්වාස කළ නොහැකි තරමේ තාක්ෂණයක් ලොවට විදහාපාමින්. ඉතින් හිතල බලන්න ආක්‍රමණයකට කරන්න පුළුවන් වනදේ. අවධානය විදෙස් පුවත් වෙත. මේ මස අවසානයට පෙර සියලුම විදේශ හමුදා තම රටින් ඉවත් කරගත යුතු බව තාලිබාන් සංවිධානය නිවේදනය කරනවා. යනුව එම සංවිධානයේ අනතුරු අඟවා ඇත්තේ එසේ සිදු නොවුනහොත් දැඩි ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බවයි. අගෝස්තු 31 වනදා වන විට සියලුම විදේශ හමුදා තම රටින් ඉවත් කරගත යුතු බවට වන කාලවිරාමය කිසිසේත් දිගු නොකරන බව ඇෆ්ගනිස්තානයේ බලය අත්පත් කරගෙන සිටින තාලිබාන් සංවිධානය පවසනවා. එය ඇති කරගත් එකඟතාවයන් උල්ලංඝනය කිරීමක් ලෙසයි තාලිබාන් ප්‍රකාශක සුහයිල් ෂහීන් ප්‍රකාශ කළේ. එවැනි තත්වයකදී දැඩි ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි තාලිබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. කෙසේ නමුත් දහස් සංඛ්‍යාත ඇෆ්ගන් සිවිල් වැසියන් රටින් නික්මීම සඳහා කාබුල් ගුවන්තොටුපොළ අසල තවදුරටත් රොක් වී සිටින අතර සඳහා අගෝස්තු 31 කාලවිරාමය දීර්ඝ කිරීම පිළිබඳ සලකා බලන්නයි රටවල් රැසක් ඇමරිකාවෙන් ඉල්ලා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ අනුව ඇමරිකානු පෙන්ටගනය සඳහන් කළේ අගෝස්තු 31 වනදා වන විට ඇෆ්ගනිස්තානයේ නික්මීමේ සැලසුම් මෙතෙක් වෙනස් කරනු මැති බවයි. එමෙන්ම තාලිබාන්වරුන් කාබුල් නුවරට ඇතුළු වූ අගෝස්තු 14 වනදා සිට මේ දක්වා ඇමරිකාව විසින් පුද්ගලයන් 48,000ක් පමණ ඇෆ්ගනිස්තානයෙන් ඉවත් කරගෙන ඇති බවයි දවල මන්දිරය ප්‍රකාශ කළේ. හෙට අගෝස්තු 25 වැනිදා මහනුවර රාජධානිය සහ පෘතුගීසි හමුදා අතර පැවති සටනක් ලෙස සැලකෙන රන්දිනවෙල සටන අවසන් වී ඇත්තේ 1630 වසරේ අගෝස්තු මස 25 වන දිනයි. එක්සත් ජනපද ජනාධිපති වුඩ්රෝ විල්සන් විසින් ස්වභාවික හා ඓතිහාසික වස්තුන් මෙන්ම වනජීවීන් සංරක්ෂණය කිරීම සඳහාත් ඒවා ඒ ආකාරයෙන්ම භුක්ති විඳීම සඳහාත් ජාතික උද්‍යාන සේවාව නිර්මාණය කර ඇත්තේ 1916 වසරේ අගෝස්තු මස 25 වන දිනයි. නාසා ආයතනය විසින් දිවත් කරන ලද Voyager 2 අභ්‍යවකාශයානය සෙනසුරු ග්‍රහයා සමීපයට ප්‍රවේශ වී ඇත්තේ 1981 වසරේ හෙට වැනි දිනකයි. ඒත් සමගින් ශ්‍රද්ධා රූපහානියේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත් වෙනවා. හමු යමු හෙටත් සවස 6:00 තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.